දරුවනේ අපි තවත් මේ සාපේක්ෂ ඝනත්වය හා සම්බන්ධයෙන් පොඩි සමීකරණයක් ගැන කතා කරන්න යන්නේ. right. දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා සාපේක්ෂ ඝනත්වය සමානයි අදාළ ද්‍රව්‍ය හෝ ද්‍රවයේ ඝනත්වය අපි බෙදනවා ජලයේ ඝනත්වය. සාපේක්ෂ ඝනත්ව සමාන අදාළ ද්‍රව්‍යයේ ඝනත්වය බෙදනවා ජලයේ ඝනත්වය. දැන් අපිට තව සමීකරණයක් තියෙනවා මේ ද්‍රව්‍යයක සාපේක්ෂ ඝනත්වය සමානයි වස්තුවක් අදාළ ද්‍රවයක ගිල්ලුව විට උඩුකුරු තෙරපුම බෙදීම ජලයේ ගිල්ලුව විට උඩුකුරු තෙරපුම කියලා. දැන් බලමු මොකක්ද මේ කතාවෙන් කියවෙන්නේ කියලා. right. අපිට ඔන්න ද්‍රව දෙකක් තියෙනවා. එක ද්‍රවයක් වෙන්න අනිත් ද්‍රවය මෙන්න. එතකොට මෙන්න වස්තුව. දැන් වස්තුව අපි පොඩි ලණුවක් දාලා මෙහෙම එල්ලුවොත් ඔන්න ඔහම එල්ලුවොත් right. දැන් ඔන්න මේ තියෙන ජලය මේකේ ඝනත්වය රෝ ජලය. එතකොට මේ තියෙන්නේ රෝ ද්‍රවය. දැන් මම මෙන්න මේ වස්තුවේ මේ වස්තුව ගත්තොත් මේ වස්තුවේ පරිමාව අපි හිතමු මේ වස්තුවේ පරිමාව v කියලා හිතමු. හරි. එතකොට මේ v පරිමාවක් තියෙන කෙනා මම ඔබනවා ගිහිල්ලා මේකේ. එතකොට මොකද වෙන්නේ? දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයා මත ක්‍රියාත්මක වෙනවා බල. පළවෙනි එක තමයි බර mg. ඒ වගේම උඩ අතර ක්‍රියාත්මක වෙනවා උඩුකුරු තෙරපුම u. මේක u ජලය. ජලයේදී උඩුකුරු තෙරපුම. අපි මේ වස්තුවම ගිහිල්ලා ද්‍රවයක එබුවොත් එහෙම අපිට ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ මේ වස්තුවේ බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට mg. උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙනවා ඉහළට u. බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට mg. උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙනවා ඉහළට u. හැබැයි දැන් මේක ගිල්ලා තියෙන ද්‍රවයේ එනිසා u ද්‍රවය කියන්න පුළුවන්. දැන් මේක ජලයේ තියෙනවා මේක ද්‍රවයේ තියෙනවා. එතකොට මම ගත්තොත් එහෙම ජලයේදී උඩුකුරු තෙරපුම කියන්නේ u ජලය කියන්නේ ගිලී ඇති පරිමාව v. රෝ පිටත කියන්නේ එළියේ තියෙන ඝනත්වය රෝ ජලය වතාවක් ගුරුත්වජ ත්වරණය. දැන් මෙන්න මේ වස්තුවේ උඩුකුරු තෙරපුම කියලා ගත්තොත් මේ දෙකේම අපි ඔබලා තියෙන එකම වස්තුව. නේද? මේ දෙකේමදීම අපි ඔබලා තියෙන එකම වස්තුව. එහෙමනම් මම ගත්තොත් එහෙම මෙතන u ජලයේ තියෙනවා මෙතන u ද්‍රවයේ තියෙනවා.
එතකොට මෙන්න මේ U ජලය කියලා කියන්නේ ගිලී ඇති පරිමාව පිටත ඝනත්වයේ වතාවක් G. V මෙන්න මේ ගිල්ලා තියෙන පරිමාව මෙයාගේ V රෝ ජලය වතාවක් G. එතකොට මේ U ගේ ලියන්න පුළුවන් U ද්‍රවය කියලා කිව්වොත් V තමයි ගිල්ලා තියෙන පරිමාව. මෙන්න මේ පිටත තියෙන ද්‍රවයේ ඝනත්වය මට ලියන්න පුළුවන් රෝ ද්‍රවය වතාවක් G. දැන් මට ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ හරි මෙන්න මේ සමීකරණය සාපේක්ෂ ඝනත්වය සමානයි වස්තුව ද්‍රවයේ ගිල්ලූ විට උඩුකුරු තෙරපුම බෙදීම වස්තුව ජලයේ ගිල්ලූ විට උඩුකුරු තෙරපුම. බලන්න සාපේක්ෂ ඝනත්වය සමානයි වස්තුවක් ද්‍රවයක උඩුකුරු තෙරපුම බෙදනවා වස්තුව ජලයේ ගිල්ලූ විට උඩුකුරු තෙරපුම. එමන අපි දන්නවා සාපේක්ෂ ඝනත්වය සමානයි වස්තුවක් ද්‍රවයේ ගිල්ලූ විට උඩුකුරු තෙරපුම V මේ ද්‍රවයේ ගිල්ලුවාම උඩුකුරු තෙරපුම V රෝ ද්‍රවයේ වතාවක් G නේ මේ ද්‍රවයක් ගිල්ලුවාම උඩුකුරු තෙරපුම V මොකද මේ දෙන්නගේ V සමානයි එළියේ ඝනත්වයේ රෝ ද්‍රවයේ වතාවක් G V රෝ ද්‍රවයේ වතාවක් G බෙදීම ද්‍රවයේ ජලයේදී උඩුකුරු තෙරපුම වෙන්නේ මෙන්න මේක V රෝ ජලය වතාවක් G V රෝ ජලය වතාවක් G. එමුණ අපි ගත්තොත් එහෙම මේ වීට මේ වී කැපෙනවා මේකට මේක කැපෙනවා අය පාරක් සාපේක්ෂ ඝනත්වය සමානයි රෝ ද්‍රවයේ බෙදීම රෝ ජලය. පැහැදිලිද? රයිට්. එමුනම් පුතේ මෙන්න මේ තියෙන නියමය සාපේක්ෂ ඝනත්වය සමානයි වස්තුවක් ද්‍රවයකදී උඩුකුරු තෙරපුම් බෙදීම වස්තුවක් ජලයේ ගිල්ලූ විට උඩුකුරු තෙරපුම කියන ප්‍රකාශය සත්‍යයි. දැන් අපි මෙන්න මෙහෙම බලමු. මේ ප්‍රකාශයෙන් මට මෙන්න මෙහෙම ගණිතමය සමීකරණයකට ගන්න පුළුවන්. මෙන්න මෙයා ඉන්නවා. මෙයාගේ අපි මෙයාව කිරණ්ඩ ගමු පොඩි දුනු තරාදිය. හරි. එතකොට මෙන්න මේ වාතයේ තියෙද්දි මෙයාගේ පරිමාව මෙයාගේ පාඨාංකය අපි හිතමු W එයා කියලා වාතය කියලා. වාතයේදී
බර. හරි. දැන් මම මෙන්න මෙහා දැම්මොත් එහෙම මෙන්න මේ වගේ ජල බඳුනකට මෙයාව මම ගිල්ලනවා මෙහෙම ජල බඳුන. එතකොට මට ආවොත් එහෙම මෙන්න මෙයාගේ W මෙයාගේ බර W water කියලා. water. මට ජලය නිසා උඩුකුරු තෙරපුම ජලයේදී උඩුකුරු තෙරපුම එනවා සමානයි W water in W air. හරි. එතකොට මම තව භාජනයක් ගන්නවා. ඔන්න රක්ත වර්ණයෙන් තියෙන වෙනත් ද්‍රවයක්. රක්ත වර්ණ ද්‍රවයක්. අපි මේ ද්‍රවයට මෙන්න මේක ගෙනලා උපනවා. මම මේක ලියනවා W මේක water කියන එක නිකන් ඔබට අපහැදිලි නම් මම මෙහෙම ලියන්නම්. හරි. දැන් ඊට සහ එයා කියන්නේ මොකක්ද කියලා. හරි. නම් මම ලියනවා W වාතය W ජලය W ද්‍රවය. ජලයේදී උඩුකුරු තෙරපුම. එහෙනම් ද්‍රවයේදී උඩුකුරු තෙරපුම වෙන්නේ පුතේ මෙන්න මේ වාතයේදී බරෙන් වාතයේදී දුරුතරාදි පාඨාංකයෙන් ඍණ W ද්‍රවය. එවනම් මට මේකේ ඉස්සරලා මම ඉගෙන ගත්තා සමීකරණයක් සාපේක්ෂ ඝනත්වය සමානයි වස්තුවක් ද්‍රවයක ගිල්ලෝ විට උඩුකුරු තෙරපුම බෙදීම වස්තුවක් ජලයේ ගිල්ලෝ විට උඩුකුරු තෙරපුම. වස්තුවක් සාපේක්ෂ ඝනත්වය සමානයි වස්තුවේ නැත්නම් ද්‍රවය කියලා පටලවා ගනි. වස්තුවේ මේ මෙන්න මේ වස්තුවේ සාපේක්ෂ ඝනත්වය සමානයි. අපි දන්නවා ද්‍රවයේදී උඩුකුරු තෙරපුම බෙදීම ජලයේදී උඩුකුරු තෙරපුම. එතකොට මට එනවා සාපේක්ෂ ඝනත්වය සමානයි W වාතය ඍණ W ජලය බෙදීම W වාතය ඍණ මේක මම උඩට මාරු වෙන්න ඕනේ. ද්‍රවයේදී W වාතය ඍණ W ද්‍රවය බෙදීම W වාතය ඍණ W ජලය සාපේක්ෂ ඝනත්වය. මෙන්න මෙයාගේ 1000න් වැඩි කරොත් මට මෙන්න මෙයාගේ සාපේක්ෂ ඝනත්වය 1000න් වැඩි කරොත්
මට ඝනත්වය සමානයි වස්තුවේ ඝනත්වය සමාන මේක අපිට භාවිතා කරන්න පුළුවන් කෙලින්ම වස්තුවේ ඝනත්වය සමානයි වස්තුවේ ඝනත්වය සමානයි මේ වස්තුවේ සාපේක්ෂ ඝනත්වය සමානයි सापेक्ष घनत्व समान वस्तुए घनत्व बेदीम वस्तुए घनत्व बेदीम जलये घनत्व एना सापेक्ष घनत्व जलये घनत्व වැඩි කරොත් අපිට එනවා වස්තුවේ ඝනත්වය එහෙනම් මෙන්න මේ සාපේක්ෂ ඝනත්වය තියෙනවා මෙතන මෙන්න මේ කොටස මෙන්න මේ කැලල 1000 වැඩි කරොත් ඒ කියන්නේ सापेक्ष घनत्वය සමානයි W වාතය ऋण W द्रव्येदी वातयेदी द्रव्येदी W द्रव्येदी द्रव्येदी හරි මෙතනින් අපිට හදා ගන්න පුළුවන් මේක මට සාපේක්ෂ ඝනත්වයනේ මේක සාපේක්ෂ ඝනත්වයේ ඝනත්වය කරන්න පුතාලා මොකද කරන්නේ සාපේක්ෂ ඝනත්වයම වැඩි කරනවා ජලයේ ඝනත්වය එහෙනම් මට ඝනත්වය සමානයි මෙන්න මේ සාපේක්ෂ ඝනත්වය වැඩි කරන්න පුළුවන් 1000 පැහැදිලිද මෙන්න මේ සාපේක්ෂ ඝනත්වය වැඩි කරන්න පුළුවන් 1000 එතකොට මට එනවා ඝනත්වය හදා ගන්න පුළුවන් හරි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රයිට් අපි හිතන්නකෝ මෙන්න මේ රූප තරණම් බලමුකෝ අපි බලමු අපිට හිතුවොත් එහෙම මට දෙනවා මෙන්න මේ වගේ අගයන් ටිකක් හරි
හිතන්නකෝ 500යි නිව්ටන් 200යි නිව්ටන් 300යි නිව්ටන් මෙහෙම දීලා තිබ්බොත් ඔන්න ඔය වගේ අගයන් ටික දීලා තියෙනවා. වාතයේදී බර 500යි නිව්ටන්, ජලයේදී බර 200යි නිව්ටන්, ද්‍රවයේදී බර 300යි නිව්ටන්. මේක 500යි, මේක 200යි, මේක 300යි. පැහැදිලිනේ? එමනම් අපි ගත්තොත් එහෙම මට එළියන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය සමානයි. මෙන්න මේ වාතයේදී බර ඍණ, ද්‍රවයේදී බෙදනවා W, වාතයේදී ඍණ W, ජලයේදී. හරි. අපි මේක කතා කරා. සෝරි. වාතයේදී ඍණ මේක W, ජලයේදී ඈ. එතකොට මට එනවා වාතයේදී උඩුකුරු තෙරපුම එනවා. සෝරි, ජලයේදී උඩුකුරු තෙරපුම එනවා. මේ තියෙන ජලයේදී උඩුකුරු තෙරපුම 500න් 200ක් අඩු කරාම ජලයේදී උඩුකුරු තෙරපුම සෝරි ද්‍රවයේදී උඩුකුරු තෙරපුම තමයි උඩට එන්නේ. ඉර උඩට එන්නේ ද්‍රවයේදී උඩුකුරු තෙරපුම. ද්‍රවයේදී උඩුකුරු තෙරපුම කියන 500න් 300ක් අඩු කරනවා. ඇයි මේ පාඨාංක දෙකේ වෙනස තමයි මේ ද්‍රවය නිසා තමයි මේ පාඨාංක ද්‍රවයේ උඩුකුරු තෙරපුම නිසා තමයි මේ දෙන්නගේ පාඨාංක වෙනසක් ආවේ. එහෙනම් ද්‍රවයේ උඩුකුරු තෙරපුම කීයද? 500න් 300ක් යනවා 200යි. ඇයි මේ පාඨාංකය අඩු වෙලා තියෙන්නේ 500 සිට 300 දක්වා අඩු වෙලා තියෙන්නේ නිව්ටන් 200ක උඩුකුරු තෙරපුමක් තියෙනවා මේ ද්‍රවයේදී. එහෙනම් ද්‍රවයේදී උඩුකුරු තෙරපුම මේක 500 ඍණ 300යි බෙදනවා 500 ඍණ 200යි. සාපේක්ෂ ඝනත්වය 500 300 200යි 300යි. සමානයි 2 බෙදීම 3යි කියන්නේ 0.67. 0.67. සාපේක්ෂ ඝනත්වය සමානයි 0.67. මට මේ වස්තුවේ ඝනත්වය අවශ්‍ය නම් වස්තුවේ ඝනත්වය අවශ්‍ය නම් වස්තුවේ ඝනත්වය අවශ්‍ය නම් අපි මොකද කරන්නේ? 0.67 වැඩි කරනවා 10න් 670යි kgm 0.1යි ඍණ 3. සර් මේක ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය සාපේක්ෂ ඝනත්වය සමානයි අපිට සර් ඝනත්වය සමානයි 670ක් වෙනවා. right right මෙතන සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රවයේදී උඩුකුරු තෙරපුම විදිහම ජලයේදී උඩුකුරු තෙරපුම වෙනවා. right මෙන්න මේ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රවයේදී උඩුකුරු තෙරපුම විදිහම ජලයේදී උඩුකුරු තෙරපුම වෙනවා.
එතකොට මට මෙන්න මේ ජලයේ සාපේක්ෂ ඝනත්වය සමානයි ගන්න පුළුවන්. හරි. අපිට ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය වාතයේදී W ගෙන් ද්‍රවයේ W අඩු කළා වාතයේ W ගෙන් ජලයේ W අඩු කරාම අපිට එනවා මෙන්න මේ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය. හරි. මේකෙන් අපිට එන්නේ මෙතේ සාපේක්ෂ ඝනත්වය ඉන්නේ ද්‍රවයේදී ද්‍රවයේදී සාපේක්ෂ ඝනත්වය. ද්‍රවයේදී සාපේක්ෂ ඝනත්වය තමයි අපිට මෙනීමට හැකියාව ලැබෙන්නේ. හරි. අපි මේක පෙන්නුවා රයිට් මේක අපි ඔප්පු කරා රයිට්. එතකොට ඔබට පේනවා අපිට ද්‍රවයක ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදුවොත් තමයි අපිට සාපේක්ෂ ඝනත්වය එන්නේ රයිට්. යම්කිසි ද්‍රවයක ඝනත්වයේ ජලයේ ඝනත්වය බෙදුනොත් සාපේක්ෂ ඝනත්වය එනවා. අපිට මෙන්න මේ වස්තුවේ උඩුකුරු තෙරපුම හරි මේ වස්තුවේ උඩුකුරු තෙරපුම හොයලා මේ ද්‍රවයේ උඩුකුරු තෙරපුම ජලයේ උඩුකුරු තෙරපුමෙන් බෙලුවා නම් ද්‍රවයේදී උඩුකුරු තෙරපුම ජලයේදී උඩුකුරු තෙරපුමෙන් බෙදුවා නම් අපිට අදාළ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය එනවා. ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රවයේදී උඩුකුරු තෙරපුමෙන් බෙදනවා ජලයේ උඩුකුරු තෙරපුම. අපි මේක කතා කරා. රයිට්. රයිට් මේකත් අපි කතා කරා. හරි. අපිට කියනවා වීදුරු මූඩියක් වාතයේ එල්වා දුනු තරාදියකින් කිරූ විට පාඨාංකය 60 ග්‍රෑම් විය. රයිට්. වීදුරු මූඩිය සම්පූර්ණයෙන්ම අපි ජලයේ ගිල්ලුවා කියලා හිතමු. ජලයේ ගිල්ලුව විට තරාදි පාඨාංකය 26 ග්‍රෑම් විය. වීදුරු මූඩියේ මධ්‍යන්‍ය ඝනත්වය ගණනය කරන්න. දැන් දරුවනේ අපි ගත්තොත් එහෙම මේ සිද්ධිය මෙහෙම කියන්නේ රයිට්. හරි. දැන් වීදුරු මූඩියක් වාතයේ ගෙල්ලුවාම අපි හිතමු මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා. මේක ගිල්ලනවා වාතය. හරි. ඒතර වාතයේ තියෙනවා. එතකොට පාඨාංකය අපි දුනු තරාදියක් වගේ තියලා බැලුවොත් මෙයාගේ පාඨාංකය එනවා ග්‍රෑම් 60. 60 ග්‍රෑම්. එතකොට මේක ජලයේ ගෙල්ලුවොත් මෙන්න මේක ජලයේ ගිල්ලුවොත් එනවලු පාඨාංකය 26. එතකොට මේ පාඨාංකය කිලෝග්‍රෑම් කරන්න මම 1000න් බෙදනවා. නිව්ටන් කරන්න 10න් වැඩි කරනවා. කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදනවා. නිව්ටන් කරන්න 10න් වැඩි කරනවා. එතකොට මට මෙන්න මේ ඝනත්වය අපිට මේකේ ඝනත්වය 1000යි කියලා දුන්නා කියලා. මෙන්න මේ ද්‍රවය නිසා මේ ජලය නිසා උඩුකුරු තෙරපුම සමානයි මෙන්න මේ පාඨාංක දෙකේ වෙනස. මෙන්න මේ පාඨාංක දෙකේ වෙනස. ඇයි
මේ පාඨාංක දෙක වෙනස් වෙන්නේ මෙන්න මේ ජලය මගින් උඩුකුරු තෙරපුමක් දෙන්න නිසා. එතකොට මේ පාඨාංක දෙකේ වෙනස 60 බෙදීම 1000 වැඩි කිරීම 10 ඍණ 26 බෙදීම 1000 වැඩි කිරීම 10. එතකොට මෙන්න මේ 10 ඒවා දෙන්න එළියට එනවා. මේ 10 දෙන්න එළියට එනවා. 10 බෙදීම 1000 සමානයි 60 ඍණ 26. ජලයේදී උඩුකුරු තෙරපුම. ජලය නිසා උඩුකුරු තෙරපුම. එතකොට මට ලියන්න පුළුවන් u සමානයි මෙන්න මෙයාගේ බිඳුවට බිඳුවක් කැපෙනවා 60 26ක්. මහන්සි වෙන්න අවශ්‍ය නැහැ, ඉක්මනට වැඩ කරන්න පුළුවන් අපිට. කැල්කියුලේටරේ තියෙනවා 34. 34 බෙදීම 100 ඒ කියන්නේ u සමානයි 0.34 නිව්ටන්. හැබැයි අපි දැන් අපෙන් අහන්නේ ඝනත්වය. හරි. මේ u ට අපි ළඟ තව සමීකරණයක් තියෙනවා. u සමානයි v rho g නේ. අපි දන්නවා තව සමීකරණයක් තමයි u සමානයි v ගිලී ඇති රෝ පිටත වතාවක් g නේද? v ගිලී ඇති රෝ පිටත වතාවක් g. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන ගිලී ඇති පරිමාව දන්න පිටත තියෙන්නේ ජලය. මේ දැන් මේ උඩුකුරු තෙරපුමට බලපාන්න පුතේ මෙන්න මේ එළියේ තියෙන ද්‍රවයේ ඝනත්වය. හරි. එහෙනම් රෝ පිටත v සමානයි u සමානයි v ගිලී ඇති රෝ පිටත වතාවක් g. රෝ පිටතකයේ පිටත ඝනත්වය 10යි ගුරුත්වජ ත්වරණය 10යි. එහෙනම් u සමානයි v ගිලී ඇති රෝ පිටත 10. එහෙනම් මම u වෙනුවට මෙන්න මේ කැල ආදේශ කරනවා. u වෙනුවට මෙන්න මේ කැල ආදේශ කරනවා. 0.34 සමානයි v ගිලී ඇති 1000 වැඩි කිරීම 10. right. මේකෙන් මේක බෙදුණා 0.34 1 2 3 4යි 10 4 සමානයි v ගිලී. එහෙනම් අපිට ලියන්න පුළුවන් 0.34 වැඩි කිරීම 10 ඍණ 4 සමානයි v ගිලී. right. එතකොට මම මෙතන දශම ස්ථානේ මෙහෙට පැන්නුවොත් 3.4 වැඩි කිරීම 10 ඍණ 5යි v ගිලී. ගිලී ඇති පරිමාණ දශමයක් මෙහෙට පැන්නුවා. එතන මම ගත්තොත් එහෙම දැන් මගෙන් අහන්නේ මෙන්න මේ වස්තුවේ මධ්‍යන්නේ ඝනත්වය. මේ වීදුරු මොඩිය කියන්නේ මෙන්න මේ 60 ග්‍රෑම් වෙච්ච කෙනාගේ මධ්‍යන්නේ ඝනත්වය. පුතේ ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම මොකද්ද? පරිමාව. නේ? ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වයේ සමානයි මෙයාගේ ස්කන්ධයේ මේ වීදුරු මුඩිය ස්කන්ධයේ ග්‍රෑම් 60යි. ග්‍රෑම් 60 කිලෝග්‍රෑම් කරන්න අපි බෙදනවා 1000. මෙන්න මේ බෙදීමේ ලකුණ මෙතන ලියනවා මේ
මේ බෙදීම තමයි මේ තියෙන්නේ. හරි. පුතේ වස්තුවේ පරිමාව සමානයි නේද? ගිල්ලා තියෙන පරිමාවට. වස්තුවේ පරිමාව සමානයි නේද? ගිල්ලා තියෙන පරිමාවට. එහෙනම් මට ලියන්න පුළුවන් 3.4 වැඩි කිරීම 10 ඍණ 5. ගිල්ලා තියෙන පරිමාව සමානයි වස්තුවේ පරිමාවට. එතකොට මෙයා උඩට ගියොත් එහෙම මට ලියන්න පුළුවන් රෝ සමානයි මේක 60 බෙදීම 1000 කියලා ලියන්න පුළුවන්. 60 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 3.4 වැඩි කිරීම 10 ඍණ 5 උඩට එනවා 60 බෙදීම 3.4 වැඩි කිරීම 10 5 වැඩි කිරීම 10 ඍණ 3. 60 බෙදීම 3.4 17.647 10 වර්ගය රෝ සමානයි දශම ස්ථාන දෙකක් වැඩි වෙනවා 1764.7යි 1764.7යි kgm ඍණ 3 කියලා මට මෙන්න මේ රෝව ලිවීමේ හැකියාව තියෙනවා. right. අපි එහෙනම් ඉදිරියට යමු බලන්න. ලෝහ කුට්ටියක් වාතයේ එල්වා තැබූ විට දුනු තරාදී පාඨාංකය 50 ග්‍රෑම් විය. එය ජලය තුල පවතින විට පාඨාංකය 48ක්ද ද්‍රවයක් තුල පවතින විට පාඨාංකය 45 ග්‍රෑම්ද විය. right. එතකොට අපෙන් අහනවා මේ ලෝහයේ ඝනත්වය කීයද කියලා. ඒ වගේම මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය කීයද කියලා අපෙන් අහනවා. හරි. එතකොට මට ලෝහයේ ඝනත්වය ගත්තොත් එහෙම අපි ඉස්සරළම අඳිමු ගන්න. වාතයේ එල්ලා තැබූ විට දුනු තරාදී පාඨාංකය 50 ග්‍රෑම්. මේකේ පාඨාංකය 50 ග්‍රෑම්. ජලය තුල ගිල්ලෝ විට පාඨාංකය 48යි. ඔන්න අපි එහෙනම් මේක ගිල්ලනවා ජලය තුල. මම මේ බෝලේ වර්ණය පොඩ්ඩක් වෙනස් කරන්නම් නැත්නම් අපිට ජලය දක්වන්න අමාරු වෙයි. කළු පාටම දක්වන්නම්. මේ වගේ භාජන දෙකක් තියෙන්නේ. ඔන්න ද්‍රවයේ ඉන්නවා මේකේ. ජලය මෙන්න ද්‍රවය.
ජලයේදී 48යි. රෝ ජලය කියන්නේ 1000යි. ද්‍රවය දන්නේ නැහැ. අපි රෝ ද්‍රවය කියමු. මෙයාගේ පරිමාව අපි හිතමු v කියලා. මෙයාගේ පරිමාව අපි v කියලා හිතමු. පැහැදිලිද? right. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ right. අපිට මේ දෙන්නගේ මේ රූප දෙක පාවිච්චි කරලා උඩුකුරු තෙරපුම හොයාගන්න පුළුවන්. ග්‍රෑම් 50යි කියලා කියන්නේ අපි ගත්තොත් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න මම බෙදනවා 1000න්. මේක බරක් බව නිව්ටන් බවට පත් කරන්න වැඩි කරනවා 10යි. ඒ වගේම මේ 48යි ග්‍රෑම් කියන එක කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදුවා වැඩි කරනවා 10යි. එහෙමනම් මට මෙන්න මෙතන වස්තුව ජලයේදී උඩුකුරු තෙරපුම සමානයි. මේ ජලයේදී උඩුකුරු තෙරපුම කියන පුතේ මෙන්න මේ පාඨාංක දෙකේ වෙනස. පැහැදිලිද? මෙන්න මේ පාඨාංක දෙකේ වෙනස තමයි ජලයේදී උඩුකුරු තෙරපුම වෙන්නේ. එමනම් අපි දන්නවා ජලයේදී අපි ගත්තොත් වස්තුවේ ජලයේදී උඩුකුරු තෙරපුම ගත්තොත් එහෙම මෙන්න මේ පාඨාංකය 50 බෙදීම 1000 වැඩි කිරීම 10 හරින 48 බෙදීම 1000 වැඩි කිරීම 10 කැපෙනවා. මේකට මේ කැපෙනවා. එහෙනම් මම 50න් 48ක් මේ දෙන්නගේ පොදු හරය 100යි. 50න් 48ක් 2යි. එහෙනම් මට එනවා 2 බෙදීම 100ක්. ඒ කියන්නේ 2 10 වර්ගය. ඒ කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 2ක් එනවා වස්තුවේ උඩුකුරු තෙරපුම නිව්ටන්. හරි. එතකොට වස්තුවේ උඩුකුරු තෙරපුමට සමීකරණයක් තව තියෙනවා. මෙන්න අපි යුගයගේ හොයාගත්තා. උඩුකුරු තෙරපුමට පුතේ තව සමීකරණයක් තියෙනවා. මොකක්ද අනිත් සමීකරණය? v rho g නේ. u සමානයි v ගිලී ඇති රෝ පිටත වතාවක් g. u සමානයි v rho g. v ගිලී ඇති රෝ පිටත වතාවක් g. එහෙනම් අපි ගත්තොත් එහෙම යුගයගේ මෙන්න මේ යගේ 2 වැඩි කිරීම 10 ඍණ 2 සමානයි v ගිලී ඇති රෝ පිටත තියෙන දැන් ජලය පුතේ ජලය වතාවක් g කියන 10යි. හරි. එහෙනම් මේ ගිල්ල තියෙන පරිමාව රෝ පිටත මෙච්චරයි g මෙච්චරයි. v ගිලී ඇති සමානයි 2 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 1000 වැඩි කිරීම 10යි. දෙක වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 10 4 සමානයි 10 ධන 4 උඩ ඍණ 4 වෙනවා. v ගිලී සමානයි 2 වැඩි කිරීම 10 ඍණ 6යි. 4යි 2යි 6යි. පැහැදිලිද?
මෙන්න මේ ගාන තමයි ගිල්ලා තියෙන පරිමාව වෙන්නේ. අපි ගහලා තියෙනවා වස්තුවේ ගිලී ඇති පරිමාවනේ. right. නෑ අහලා නෑ. ලෝහයේ ඝනත්වය. right. පුතේ ලෝහයේ ස්කන්ධය අපි දන්නවා මෙන්න මෙච්චරයි. මේ ලෝහයේ ස්කන්ධය දන්නවා 50 ග්‍රෑම්. ලෝහය ස්කන්ධය දන්නවා ග්‍රෑම් 50යි. ලෝහයේ පරිමාව අපි හෙව්වා. එහෙනම් පුතේ ඝනත්වය වෙන්නේ කොච්චරද? ස්කන්ධයේ බෙදීම පරිමාව සමානයි ඝනත්වයනේ. අපි ගත්තොත් එහෙම ලෝහයක ලෝහයේ ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. පුතේ යම් කිසි වස්තුවක් ගිලී ඇති පරිමාව වස්තුවේ පරිමාවට සමානව සම්පූර්ණයෙන්ම ගිලෙනවා නම් ගිලී ඇති පරිමාව වස්තුවේ පරිමාවට සමාන වෙනවා. එහෙනම් ලෝහයේ ඝනත්වය රෝ ලෝහය සමානයි ලෝහයේ ස්කන්ධය ග්‍රෑම් 50යි. ග්‍රෑම් 50 කිලෝග්‍රෑම් කරන්න මම බෙදුවා 1000. පරිමාව 2 වැඩි කිරීම 10 ඍණ 6යි. 2 වැඩි කිරීම 10 ඍණ 6යි. right. දරුවනේ බලමු අපි. දැන් මේ ලෝහයේ ඝනත්වය ගත්තොත් එහෙම අපිට එනවා බිඳුවට බිඳුවක් කැපෙනවා 5 බෙදීම 10 වර්ගය 2 වැඩි කිරීම 10 ඍණ 6යි උඩට යනවා. රෝලෝහ සමානයි 5 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 6යි උඩට යනවා. පහ බෙදීම 2යි කියන්නේ කීයද පුතේ? 5 2කින් බෙදුවාම 2.5 වැඩි කිරීම 10 ඍණ 2 මේ 10 ඍණ 6 උඩට ගියාම 10 ධන 6යි. එහෙනම් 2.5 වැඩි කිරීම 10 6න් 2ක් ගියාම 10 4යි. රෝ ලෝහ right. එහෙනම් මෙන්න මේ ලෝහයේ ඝනත්වය 2.5 10 4යි. ඒ කියන්නේ අපිට එනවා මේක 25යි 0.03යි kgm වෙනවා. රෝ ලෝහ right. ලෝහයේ ඝනත්වය තමයි මේ තියෙන්නේ. right. එතකොට කරපු වැඩේ බලන්න පුතේ. මම මේ වස්තුවේ ස්කන්ධය ග්‍රෑම් 50යි කියලා දීලා තිබ්බා මේක 48යි. එහෙනම් මෙන්න මේ ග්‍රෑම් දෙකක වෙනස අපිට ලැබෙන්නේ මොන වගේද? මෙන්න මේ ජලය මගින් ඇති කරපු උඩුකුරු තෙරපුම නිසා. නේද? මෙන්න මේ ජලය මගින් ඇති කරපු උඩුකුරු තෙරපුම නිසා තමයි මෙන්න මේ ග්‍රෑම් දෙකක වෙනස අපිට ලැබෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන වස්තුවේ උඩුකුරු තෙරපුම ජලයේදී උඩුකුරු තෙරපුම අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ බරෙන් මේ බර අඩු කරා ග්‍රෑම් කිලෝග්‍රෑම් කරා කිලෝග්‍රෑම් නිව්ටන් කරා ග්‍රෑම් කිලෝග්‍රෑම් කරා කිලෝග්‍රෑම් නිව්ටන් කරා. එතන මම ගත්තොත් එහෙම මෙන්න මේ u සමාන වෙනවා v ගිලී ඇති රෝ පිටත වතාව g. මට u ගේ අගය හොයාගත්තා. මේ හොයාගත්ත u ගේ අගය සමාන කරා අපි දන්නවා වස්තුවක උඩුකුරු තෙරපුමේ සමීකරණය ගිල්ලා තියෙන පරිමාව වස්තුවට පිටින් තියෙන ද්‍රවයේ ඝනත්වය වතාවක් g කියලා. එතකොට මට මේ වස්තුවේ මෙන්න මේ ලෝහයේ පරිමාව ආවා මෙච්චර. මේ ලෝහයට ලෝහයේ ඝනත්වය සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව දාලා right මම ලෝහ පරිමාව හොයාගත්තා. ස්කන්ධයේ ග්‍රෑම් 50යි ග්‍රෑම් 50 කිලෝග්‍රෑම් කරා. ලෝහ ස්කන්ධය පරිමාවයෙන් බෙදලා ලෝහයේ ඝනත්වය හෙව්වා. මේක තමයි කතන්දරය. right හරි ඊළඟට දැන් මට තියෙනවා මෙන්න මෙහෙම. right ද්‍රවයේ ඝනත්වය සොයන්න. මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය සොයන්න. right අපි දන්නවා මේක 50 ග්‍රෑම් නෙමෙයිනේ. එතන
45 ග්‍රෑම්. මේක 45 ග්‍රෑම්. right. අපිට ඝනත්වය දැන් මෙහෙ විදිහට තියෙද්දි ජලයේදී උඩුකුරු තෙරපුම දන්නවා. දැන් මට මෙන්න මේක බෙදුවොත් 1000 මේක බෙදුවොත් 1000න් බෙදලා 10න් වැඩි කරොත් ඒ කියන්නේ ග්‍රෑම් ගාන කිලෝග්‍රෑම් කරලා මේක බරක් බවට පත් කරොත් මෙන්න මේ පාඨාංක දෙකේ වෙනසෙන් ලැබෙනවා ජලයේදී උඩුකුරු තෙරපුම. මේ පාඨාංකයේ දෙකෙන් මට වෙනසින් මේ පාඨාංකයේ පාඨාංක දෙකේ වෙනසින් මට ලැබෙනවා ජලයේදී උඩුකුරු තෙරපුම. මේකයි ද්‍රවයේදී උඩුකුරු. මේ පාඨාංක දෙකේ වෙනසින් ජලයේදී උඩුකුරු තෙරපුම. මේ පාඨාංක දෙකෙන් ද්‍රවයේදී උඩුකුරු තෙරපුම. මේ දෙකෙන් ජලයේදී උඩුකුරු තෙරපුම. මේ දෙකෙන් ද්‍රවයේදී උඩුකුරු තෙරපුම. පැහැදිලිද? මේ දෙකෙන් ජලයේදී උඩුකුරු තෙරපුම. මෙන්න මේ පාඨාංක දෙකෙන් මේ දෙකෙන් ජලයේදී උඩුකුරු තෙරපුම. මේ දෙකෙන් ද්‍රවයේදී උඩුකුරු තෙරපුම. right. එහෙනම් මට ලියන්න පුළුවන් අපි මේව කරමු ධර්මනේ. right. දැන් අපිට මේ ද්‍රව්‍යයේ ඝනත්වය හොයන්න අවශ්‍යයි. නේද? right. right. මෙහෙමද තියෙන්නේ. දැන් මට මේ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රවයේදී උඩුකුරු තෙරපුම බෙදීම ජලයේදී උඩුකුරු තෙරපුම. right. ඒතර ජලයේදී උඩුකුරු තෙරපුම වෙන්නේ මෙන්න මේකේ මේක අඩු කරන එක. 50න් 48. ඉරයට 50 බෙදීම 1000 වැඩි කිරීම 10න් 48 බෙදීම 1000 වැඩි කිරීම 10යි. right. මෙතන අපි ගත්තොත් එහෙම දැන් මේ යට තියෙන ජලයේදී උඩුකුරු තෙරපුම මේ ද්‍රවයේදී උඩුකුරු තෙරපුමක මේ පාඨාංක අතර වෙනස 50 බෙදීම 10 50 බෙදීම 1000 වැඩි කිරීම 10 ඍණ 45 බෙදීම 1000 වැඩි කිරීම 10. මේ එන්නේ ඝනත්වය නෙමෙයි පුතේ එන්නේ සාපේක්ෂ ඝනත්වය. හරි මේ ඝනත්වය නෙමෙයි එන්නේ සාපේක්ෂ ඝනත්වය. එතකොට මට මෙන්න මේ 10 කපන්න පුළුවන් මෙයාට මේ බිඳුව මෙයාට මේ බිඳුව මෙයාට මේ බිඳුව මෙයාට. දැන් මේ දෙන්නටම 100ක් පොදු නිසා එකයට 100ක් එළියට ගන්නවා මෙයාගේ උඩ ප්‍රකාශනයෙන් දරුවෝ මම එළියට ගන්නවා එකයට 100ක් උඩ ඉන්නවා 50 ඍණ 45 යට අපි එළියට ගන්නවා එකයට 100ක් 50 ඍණ 48 හරි
සාපේක්ෂ ඝනත්වය. right මේ මට මෙන්න මේ 1ට 100ට 1ට 100 කපන්න පුළුවන්. හේතුව මේ ඔක්කොම වරහන් ඇතුළේ තියෙන පුතේ. එහෙනම් 50න් 45 5යි 50න් 48ක් 2යි. එතකොට ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය මට එනවා 2.5යි kgm ඍණ 3. right. එතකොට මට ඝනත්වය සමානයි 2.5 මේක මම ජලයේ ඝනත්වයෙන් වැඩි කරනවා. අපි දන්නවා මේක ආව විදිහට නම් පැහැදිලි කරන්නම්ම. සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රවයේ ඝනත්වය නැත්නම් ද්‍රව්‍යයේ ඝනත්වය බෙදීම ජලයේ මේකෙන් මේක හරස් ගුණ කරනවා. සාපේක්ෂ ඝනත්වය 5 දෙකෙන් බෙදනවා 2.5 සමානයි ද්‍රවයේ ඝනත්වය ජලයේ ඝනත්වය 1000යි පුතාලා හරස් ගුණ කරනවා 2.5 1000 වැඩි කරාම 2000 එකත් ලියන්න නැත්නම් එකත් හැවුවොත් එහෙම 2.5 වැඩි කිරීම 1000 සමානයි ද්‍රවයේ දෙදාස් 500යි kgm ඍණ 3 සමානයි ද්‍රවයේ ඝනත්වය. මම හිතන්නේ පැහැදිලි කරපු වැඩේ. right. එවන අපි ඉදිරියට යම් බලන්න දරුවනේ. පුතේ අපිට ගත්තොත් එහෙම සමහර දේවල් තියෙනවා ඉපිලෙනවා. අපි කියනවා මේ පාවෙනවා කියන එක මීට ආසන්න තේරුම. එතකොට සමහර වෙලාවට අපිට මේ ඉපිලීම සිද්ධ වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වස්තුවක් සම්පූර්ණයෙන් ගිලී ඉපිලෙන එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම ද්‍රවයේ තියෙනවා නම් වස්තුව මෙන්න මේ ආකාරයට සම්පූර්ණයෙන් ගිලිලා ඉපිලෙනවා. හැබැයි මෙයා මෙහෙම ඉපිලුණා කියලා මෙයා පතුලේ ගෑවෙන්නේ නැහැ. හරි මේ පතුලට වැඩිය උඩ මට්ටමක තියෙන්නේ. මේක එක ආකාරයක්. තව එකක් තමයි සමහර වෙලාවට මෙන්න මේ කොටසක්. හරි භාගයක් වෙන්න පුළුවන් කාලක් වෙන්න පුළුවන් යම්කිසි කොටසක් right කොටසක් විතර ද්‍රවයේ ගිල්ලා පාවීම සිද්ධ වෙනවා. right පළවෙනි කේස් එක මේක ද්‍රවය ගිල්ලා ඉපදෙනවා. මේක ටික 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 ආවට පස්සේ මොකද වෙන්නේ? ඔව් පාවෙන්න පුළුවන්. හරි එක්ක සම්පූර්ණයෙන් ගිලෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොටසක් ගිල්ලා පාවීම සිද්ධ වෙන්න පුළුවන්. right. ඒතර අපි ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම මම ඉස්සරලා විස්තර කරපු විදිහට අපිට පුතේ මෙන්න මෙහෙම. මේක මම සරලව ඔබට විස්තර කරන්න. දැන් මෙහෙම හිතන්නකෝ. මෙහෙම වස්තුවක් තියෙනවා. ඒතර මේ වස්තුවේ අපිට ද්‍රවයක් තියෙනවා. දැන් මේ ද්‍රවය ගත්තොත් එහෙම මෙන්න මෙහෙම අපි තිබ්බා කියලා හිතමු. මෙන්න මෙහෙම තියෙනවා වස්තුව තියෙද්දී මෙන්න මෙයාගේ බර වැඩි නම් mg සහ එතකොට මේ ද්‍රවය නිසා උඩ අතර හට ගන්නවා උඩුකුරු තෙරපුම මේක u. mg උඩ අතර ක්‍රියාත්මක වෙනවා u. බර උඩුකුරු තෙරපුම. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ
මේ පැත්තට බර ක්‍රියාත්මක වෙනවා මේ පැත්තට උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම right මෙන්න මෙයාගේ u ලොකුයි නම් mg කුඩයි නම් ඒ කියන්නේ u ලොකුයි mg කුඩයි නම් මේක නොගිලේ. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්ත නම් u කුඩයි mg ලොකුයි නම් ගිලෙනවා. මේක අපිට මෙහෙම තීරණය කරන්න පුළුවන්. මේක රෝ ද්‍රවය මේක රෝ වස්තුව. හරි. මෙන්න මේ අවස්ථාවේදී ගිලෙන්නේ නැති අවස්ථාවේදී නොගිලෙන අවස්ථාවේදී රෝ වස්තුව කුඩයි. වස්තුවේ ඝනත්වය අඩුයි. ද්‍රවයේ ඝනත්වය වැඩි. ද්‍රවයට වැඩිය වස්තුවේ ඝනත්වය අඩුයි නම් මේ ද්‍රවයට වැඩිය වස්තුවේ ඝනත්වය අඩු වෙනවා වස්තුව පා වෙනවා. ඕකේ අනිත් පැත්ත. රෝ වස්තුව ලොකුයි රෝ ද්‍රවය කුඩයි. රෝ වස්තුව ලොකුයි ද්‍රවය කුඩයි. එහෙනම් මේක මොකද වෙන්නේ? ගිලෙනවා. ඝනත්වය වැඩි කෙනා පල්ලෙහාට එනවා. පැහැදිලිද? right. right. අපි මේක කතා කරා. right. අපිට මේකේ ඔප්පු කිරීම තරම්ම නැහැ. අපි ගත්තොත් එහෙම උඩුකුරු තෙරපුම එක්ක මෙන්න මෙයාගේ ඝනත්වය අපිට උනත් සංසන්දනය කරන්න පුළුවන්. හැබැයි මේකෙදී අවසාන වශයෙන් ඝනත්වය මං ඉස්සරලා කියපු විදිහට right අඩු කෙනා දැන් ද්‍රවයට වැඩිය වස්තුව ඝනත්වය අඩු නම් පා වෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ගිලීම සිද්ධ වෙනවා. right හරි. එතකොට අපි දන්නවා මේ පිල්ම්සෝල් රේඛාව කියලා කියන්නේ විවිධ සාගරවල නෞකා මේ ආරක්ෂිතව ගිල්ලා තියෙන්න පුළුවන් මට්ටම දැක්වෙන නිර්දේශ සටහනක්. right. එතකොට මේක මේ බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමෙන්ටේරියන් කෙනෙක් එහෙම නැත්නම් පාර්ලිමේන්තු සමාජිකයෙක් වෙච්ච සැමුවෙල් පිල්ම්සෝල් කියන කෙනා තමයි මේ පිළිබඳව අවධානය යොමු කරේ. ඒ කියන්නේ දැන් ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා. හරි. සමහර වෙලාවට නැව් අනවශ්‍ය පරිදි ලෝඩ් එක එහෙම නැත්නම් බර පැටවුවට පස්සේ ගිරෙනවා. දැන් මේක සමහර වෙලාවට සිද්ධ වෙන්නේ හොඳ මුහුදේදී නෙමෙයි. කැළඹුම් සහිත ස්වභාවයක් ආවොත් පුතාලා දැන් බලන්නකෝ. දැන් ඔයාලට මම තව දෙයක් කියලා දෙන්නම්. ඔන්න අපි ළඟ ජලාශයක් තියෙනවා. හරි. ඔන්න අපි ළඟ ලොකු ජලාශයක්. මේකේ ඔන්න ද්‍රවය පිරලා තියෙනවා. දැන් මේකට උඩ ඉඳලා මෙන්න මෙහෙම දිය ඇල්ලක් වගේ වැටෙනවා වතුර. දැන් මේ හරියේදී ඔන්න ශිෂ්‍යයෙක් එක්තරා දරුවෙක් පීනනවා. මෙයාට හොඳට පීනන්න පුළුවන් කෙනෙක් ඈ. දක්ෂ පිහිනුම් කරුවෙක් මේ ශිෂ්‍යයා. මෙයා මෙහෙම ඉන්නවා. මේ ශිෂ්‍යයා මෙතනදී මේ හරිය හොඳට පීනනවා. හැබැයි මොකද වෙන්නේ මේ ශිෂ්‍යයා මෙන්න මේ හරියට එති. මේ හරියේ තියෙනවා වායු බුබුලු. වායු බුබුලු තියෙනවා. ඇයි මේ වැටෙන ධාරාවත් එක්ක. දැන් මේ වායු බුබුලු නිසා ජල තියෙන ජලයේ ඝනත්වය මොකද වෙන්නේ මේ හරියේ? දැන් අපි ගත්තොත් එහෙම මේ හරියේ රෝ වැඩි. මේ හරියේ රෝ මෙන්න මේ හරියේ රෝ අඩුයි. ඝනත්වය අඩුයි. දැන් ජලයම තමයි මේ හරියේ ඝනත්වය වැඩි. හැබැයි මේ හරියේ ඝනත්වය අඩුයි. ඇයි අඩු වෙන්න හේතුව මේ හරියේ වායු බුබුලු තියෙනවා. දැන් මෙන්න මේ ශිෂ්‍යයා ගත්තොත් දැන් මෙන්න මේ ශිෂ්‍යයා
මෙන්න මේ ශිෂ්‍යයා පීනගෙන මෙයා පීනගෙන මෙන්න මේ ශිෂ්‍යයා පීනගෙන මෙහාට ආවොත් මේ හරියදී මේ ශිෂ්‍යයා ගිලෙන්න ඉඩකඩ තියෙනවා. ඇයි ගිලෙන්නේ? මේ හරිය ඝනත්වය අඩුයි. දැන් මේට සමාන ක්‍රියාවක්ම නැවකට වෙන්න පුළුවන් පුතා. දැන් අපි දන්නවා නැවක් ගත්තොත් එහෙම මෙන්න මේ නැවක හැමතැනම ඝනත්ව සමාන නැහැ. නැවක් යන මුහුදේ හැමතැනම ඝනත්ව සමාන නැහැ. දැන් අපේ ලංකාවේ අපිට අත්දැකීම් නැති වුණාට ඔබ දන්නවා මේ ඔය පැනමා වගේ රාජ්‍යවල විශේෂයෙන්ම මේ මුහුද තුලට ගලාගෙන එනවා. මේ මුහුද තුලට නැව් වෙනවා. මේ ගොඩබිම තුලට දැන් අපි මෙහෙම රට කියලා කිව්වොත් මෙන්න මේක රට නම් මේ රට අභ්‍යන්තරයේ තියෙන විශාල ගංගාවලට නැව් වෙනවා. හරි. මේ වගේ තියෙන්නේ ගොඩක් වෙලාවට කරදිය තියෙන්නේ. හරි කරදිය මිරිදිය මිශ්‍ර දෙයක් වෙන මිශ්‍ර වෙනවා කියලා අපි හිතමුකෝ. ඒතර මේවා මේ ගංගා රට ඇතුලේ තියෙන ගංගා තුලට මේ නැව් ගමන් කරනවා. එතකොට මේවා මේ ජලයේ ඝනත්වය මොකද වෙන්න පුළුවන් පුතේ? ඝනත්වය අඩු වෙන්නේ. එතකොට මොකද වෙන්න පුළුවන්? මේ මුහුද තුල මේ ගංගා මෙන්න මේ ගංගාව තුලදී නැව් ගිලීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ නැව් විශාල නැව් සමහර වෙලාවට අයිස් පරමැදින් යනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මම ඔය කියපු විදිහට කුණාටු ස්වභාවයක් තියෙන වායුමය ස්වභාවය වැඩි ඝනත්වයේ අඩු ජලයේ ගමන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කියන කරුණු සලකලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එවනත සැමුවෙල් පිල්ම්තෝල් යෝජනාවක් ගෙනාවා. මෙන්න මේවා තමයි මුහුදේ ආරක්ෂිතව නෞකාවක් ධාවනය යුතු සම්මතයන් කියනවා. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම සාමාන්‍ය නැවුම් වතුරේදී යන සීමාව ඒ වගේම සමයකේ ලුණු වතුර යන්න ඕන සීමාව ඒ වගේම සාමාන්‍ය මුහුදු වතුර යන්න ඕන සීමාව රයිට්. ඊට පස්සේ වින්ටර් එක කියලා කියනවා අපි ශීත සමය නේද කියන්නේ රයිට්. අනේ ශීත කාලය තුල මේ උතුරු ඇට්ලාන්ටික් සාගරේ ගමන් කළ යුතු ආකාරය මෙන්න මේ ආදි විදිහට මේ නැව්වල පොඩි සීමාවන් දාලා තියෙනවා. එතකොට දැන් අපි දන්නවා මේ නැව ගිලිය හැකි සීමාවන් එක එක විවිධ ආකාරයට මෙන්න මේකේ දක්වලා තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ඉපිලීම කියන මූලධර්මය පාවිච්චි කරලා දැන් නැවට පිටතින් තියෙන ජලය තියෙනවනේ. ඒ පිටතින් තියෙන ජලයේ ඝනත්වය මත තමයි මේ නැවට මොකද කරන්න පුළුවන් පුතේ? ඔව්. මේ නැවට ඉපිලීම ලබා දෙන්න පුළුවන්. නේද? දැන් අපි ගත්තොත් එහෙම ඝනත්වයේ වැඩි නැවක් ගත්තොත් එහෙම ඝනත්වයේ වැඩි නැවකට මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔහොම තියෙනවා. මෙතන තියෙනවා මෙන්න මෙහෙම නැවක් මේ ෂේප් එකට නැවක් තියෙනවා. දැන් මෙන්න මේ නැව ගත්තොත් එහෙම නැව මෙන්න මෙහෙම මේ එක්ස්ට්‍රා ද්‍රවයක් තියෙනවා. රයිට්. දැන් මීට වැඩිය ඝනත්වයේ අඩු ද්‍රවයක් දානවා. මොකද වෙන්නේ මෙයා? ටිකක් ගිලෙනවා. නේද? ටිකක් වැඩිපුර ගිලෙනවා. ටිකක් වැඩිපුර ගිලෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මීට වැඩිය ඝනත්වයේ වැඩි ද්‍රවයක් දැම්මොත් එහෙම මේ දෙන්නට වැඩි ඝනත්වයේ වැඩි ද්‍රවයක් දැම්මොත් එහෙම
ලුණු වතුර වගේ මෙයා උඩ ටිකක් පාවෙනවා. එහෙනම් මෙන්න මේ පාවෙන ස්වභාවය තීරණය වෙන්නේ මේ බාහිරින් තියෙන ජලය මත තමයි නැවක් මුහුදේ ගමන් කිරීමේදී. එතකොට අපි ගත්තොත් එහෙම නැවක් ගත්තොත් එහෙම මේ භාණ්ඩවල බර, ඒ වගේම නෞකාවේ තියෙන පෘෂ්ඨ ශේෂ්ඨඵල ප්‍රමාණය, ඒ වගේම සාගරයේ තියෙන ජලයේ ඝනත්වය, ඒ වගේම උෂ්ණත්වය. ඇයි පුතේ? උෂ්ණත්වයත් එක්ක සමහර වෙලාවට මොකද වෙන්න පුළුවන්? උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම ඝනත්වය පහළ යන්න පුළුවන්. අපි දන්නවා තාපයේදී ඔබ ඉගෙන ගන්න ඇති ජලයේ අනියම් ප්‍රසාරණය හා සම්බන්ධයෙන් ඒ කොටස හැර සාමාන්‍යයෙන් ඝනත්වය වැඩි වෙන්න මොකද වෙන්න පුළුවන්? උෂ්ණත්වය වැඩි වෙන්න ඝනත්වය අඩු වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්න පුළුවන්? මේ උෂ්ණත්වය අනුව ඒ අදාළ කාලයේ උෂ්ණත්වය අනුව නැව ගිලන ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන් නේ. ඒතර ශීත කාලය ඔක අනිත් පැත්ත. රයිට්. එතකොට ලවණ සාන්ද්‍රණය. අපි දන්නවා දැන් හැම මුහුදකම ලවණ එක ප්‍රමාණයක් නැහැ. අපි අහලා තියෙනවා මල මුහුදේම ඒ වගේ ඝනත්වය වැඩි නිසා අපිට උඩ ඇවිදින්නත් පුළුවන් කියලා අහලා තියෙනවා. එතකොට සමහරක් වෙලාවට සමහර මුහුදු ප්‍රදේශ තියෙනවා මේ ඝනත්වයෙන් අඩුයි. ඉතින් එතකොට නැවේ ඉන්න කප්පිත්තා එහෙම නැත්නම් කපිතාන්වරයා මේ නැවට පටවන්න පුළුවන් බල ප්‍රමාණය ප්‍රශස්ත සීමාවේ පවත්වා ගන්න. ඒ වගේම තමයි අදාළ වෙලාවේ දේශගුණය. දැන් මම කිව්වා සමහර වෙලාවට කුණාටු සහිත කාලයක් නෑ. ඒ වෙලාවේ මොකද වෙන්න පුළුවන්? මේ ජලයේ ඝනත්වය අඩු වෙන්න පුළුවන්. නේද? ඒ වගේම ඔව් සාමාන්‍ය හොඳ සෞම්‍ය කාලගුණයක් තියෙනවා නම් එතකොට අපිට ටිකක් වැඩිපුර බර දාන්න පුළුවන්. ඉතින් මේ කියන කරුණු කාරණා සැලකිල්ලට අරගෙන තමයි මොකද කරන්නේ? නැවක විශේෂයෙන්ම යොදන බර ප්‍රමාණ තීරණය කරන්නේ. හරි. එතකොට පුතේ අපිට විශේෂයෙන්ම මෙන්න මේ ඝනත්වයේ මනින්න ද්‍රව්‍යමානය කියන කොටස පාවිච්චි කරනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ ද්‍රව්‍යමානයක් හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම බර යොදන්න පුළුවන් කොටසක් තියෙනවා. හරි විශේෂයෙන්ම අපි හිතමු මෙන්න මෙයාට මෙන්න මේ වගේ බර යොදපු කොටසක් තියෙනවා. මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙනවා මෙන්න මේ වගේ ඒකාකාර හරස්කඩක් තියෙන තව කොටසක්. හැබැයි මෙයාගේ ටිකක් පළල වැඩි නිසා මෙන්න මෙයාගේ පරිමාව වැඩි. යට කොටසේ පරිමාව වැඩි. උඩ කොටස මෙන්න මෙහෙම හැදලා තියෙනවා. මෙයාගේ පරිමාව අපි v කියලා කියමු. එතකොට මෙන්න මෙයාගේ හරස්කඩ ඒකාකාරයි. මෙන්න මේ හරස්කඩ a කියලා අපි ගන්නවා. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මෙන්න මෙයා අපිට ද්‍රවයක ඔබ්බන්න පුළුවන්. ද්‍රවයක ඔබ්බද්දී මේ බර නිසා මෙයා සාමාන්‍ය මේ විදිහට මේ යට කොටස ටිකක් බර කොටසක් මේ බර කොටස තමයි මෙයා මෙන්න මෙහෙම ඍජුව ඉන්නවා. හරි? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ද්‍රවයේ ඝනත්වයේ මත රයිට්? මෙන්න මේ ද්‍රවයේ ඝනත්වයේ මත මෙයා දැන් මේක ද්‍රවයක ඔබනවා අපි. මේ ද්‍රවයක ඔබනවා. ඔබද්දී මොකද වෙන්නේ? මෙන්න මේ උස ප්‍රමාණය අපිට කියවා ගැනීමට හැකියාව තියෙනවා. සමහර ද්‍රවමාන තියෙනවා මේක ඇතුළට ද්‍රව ප්‍රමාණයක් ඇදලා ගන්න මෙහෙම පොඩ්ඩක් ඔබලා රයිට් ද්‍රව මේක ඇතුළට ඇදගලා ගන්න කට්ටිය. එතකොට අපි ගත්තොත් එහෙම මේ හිස කොටස විශේෂයෙන්ම මේ
ඊයම් බාරයක් දාලා එහෙම නැත්නම් මං කියවර බර ලෝහ කොටසක් දාලා හදලා තියෙන්නේ සිරස්ව ඉපිලෙන්නේ. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය හැකිතාක් පහළට එන්න. හරි. ගුරුත්ව කේන්ද්‍රයේ පල්ලෙහාට එන්න මෙයාගේ උත්ප්ලාවකතා කේන්ද්‍රය ඊට උඩ පැත්තේ පිහිටලා මෙයා මොකද වෙන්නේ? පෙරලෙන්න බලනවා අඩුයි ඍජුව මෙහෙම තියෙන්න බලනවා මේ යට කොටසේ බර වැඩි වෙන්න. ඔබට ප්‍රායෝගික අත්දැකීම් ඇති. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ යට තියෙන බල්බ කොටසේ විස්කම්භය අර උඩ තියෙන බට කෑල්ලේ විස්කම්භයට වැඩි. එතකොට විශේෂයෙන් මේක කරලා තියෙන්නේ මේ බර දරා ගන්න ප්‍රමාණවත්. ඒ කියන්නේ දැන් මෙන්න මේ කොටස විශාල විදිහට හදලා තියෙන්නේ. මෙන්න මේක ගිලෙන්නේ නැතුව මේ බර නිසා මේක ගිලෙන්නේ නැතුව තනි සිරස්ව තියෙන්න පුළුවන් මට්ටමට උඩුකුරු තෙරපුමක් ලබා දීම තමයි මෙන්න මේ බල්බ කොටසේ බලාපොරොත්තු. මෙන්න මේ බල්බ කොටස ගත්තොත් එහෙම දැන් මේ යට බර නිසා මේ බල්බය ටික ලොකුවට හදලා තියෙන්නේ. මේක ගිලෙන්නේ නැතුව බේර ගන්න. right. හරි. එතකොට අපි ගත්තොත් එහෙම උඩ පරිමාණයේ කඳ ඊටම කුඩාවට හදලා තියෙන ඔබ දැක්කා. ඒ කුඩාවට හදලා තියෙන්නේ අන්න ඒ කොටසෙන් ලැබෙන උඩුකුරු තෙරපුම ඊටම අවම කරලා මේ උපකරණයේ සංවේදීතාවය වැඩි කරන්න. එතකොට අපි ගත්තොත් එහෙම අපි දන්නවා right. විශේෂයෙන්ම අපිට මෙන්න මෙයාගේ බර මේ රූපේම ගමුකෝ. right. මෙන්න මෙහෙම තියෙනවා. දැන් අපි මේ ද්‍රවයේ මම මෙහෙම ත්‍රිමාණ එකක් නැතුව මෙන්න මෙහෙම ගන්නම් ද්‍රව මට්ටම පෙන්වන්න. අපි හිතමු මේ වගේ ද්‍රවයක් පිරලා තියෙනවා. මෙන්න මේ උස h. එතකොට මෙන්න මේ එළියේ තියෙන ද්‍රවයේ ඝනත්වය අපි රෝ කියලා ගත්තොත් එහෙම නැත්නම් d කියලා ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ උඩුකුරු තෙරපුම අපිට ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ උඩුකුරු තෙරපුම සමානයි බර කියලා. මෙන්න මෙයාගේ සම්පූර්ණ වස්තුවේ බර සමාන වෙනවා. මේකේ ගුරුත්ව කේන්ද්‍රය ටුට්ටක් පල්ලෙහාට එන්න තියෙන්නේ. උඩුකුරු තෙරපුමට. එතන මොකද වෙන්නේ? මෙන්න මේ mg සමාන වෙනවා u ට. එතකොට mg කියන්නේ බර සමානයි u කියන්නේ ගිලී ඇති පරිමාව. මෙන්න මේ පිටත ද්‍රවයේ ඝනත්වය රෝ ද්‍රවය වතාවක් g. g ට g කැපෙනවා m සමානයි v ගිලී ඇති. මෙන්න මේ v ගිලී ඇති පරිමාව අපිට ගන්න පුළුවන්. මෙන්න මේ බල්බේ පරිමාව v ධන
දැන් මට මෙන්න මේ ගිලිච්ඡ පරිමාව ගන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලයේ A නම් මෙන්න මේ උස h. h වතාවක් රෝධ්‍රවය. right. රෝධ්‍රවය. එතකොට අපිට මෙන්න මේ v කියන කෙනා නියතයි. මේක මම මෙතනට ගත්තොත් එහෙම m බෙදීම රෝධ්‍රවය සමානයි v ධන h. එතකොට මට මේක පොඩ්ඩක් මොඩිෆයි කරන්න පුළුවන්. h ධන v සමානයි m බෙදීම රෝධ්‍රවය. දැන් මට මේක ගත්තොත් එහෙම a කියන කෙනා නියතයි. මේ v කියන කෙනා නියතයි. නේ ද්‍රව්‍යමානයකට a කියන කෙනා නියතයි. v කියන කෙනා නියතයි. නියත. එතකොට මෙන්න මේ m කියන කෙනත් නියතයි. එතකොට මට මෙන්න මෙයා වෙනස් වෙනවා. එතකොට මෙන්න මේක අපි ගත්තොත් එහෙම ඇත්තරම y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය මත මෙන්න මේ h කියන කෙනා වෙනස් වෙනවා. මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය වැඩි වෙන්න මොකද වෙන්නේ? h මොකද වෙන්නේ? වැඩිද වෙන්නේ අඩුද වෙන්නේ? අඩු. හරි. අඩු වෙනවා නේ. රයිට්. අපිට මේක ඇත්තටම ගත්තොත් එහෙම 1ට y සමානයි mx ධන c කියලා තමයි කියන්න වෙන්නේ. ආකාරයේ මේ ප්‍රස්ථාරයක් හදා ගැනීම හැකියාව තියෙනවා. හරි. රයිට්. මේක අපිට එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට මේවා ගොඩක් වෙලාවට විශේෂයෙන්ම ද්‍රවවල ඝනත්ව, ඒ වගේම ඔය lead acid බැටරි වල අම්ල වල සාන්ද්‍රණය පරීක්ෂා කරන්න වගේ දේවල් වලට විශේෂයෙන්ම කිරි පාවිච්චි කරන ශීරමානය කියලා පාවිච්චි කිරීම වගේ දේවල් කරගෙන යනවා. එහෙමනම් දරුවනේ අපි මේ ද්‍රව ස්ථිතිය හා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරා. එතකොට මේ ද්‍රව ස්ථිතියේ තියෙන දැනුවත් අපි පාවිච්චි කරගෙන විශේෂයෙන්ම අපි ඊළඟ පාඩමේදී මේ චලනය වන තරල හා සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එතෙක් ඔබට ආයුබෝවන්.